විවස්ථාවට කෙලින ගෝඨා අරගලයට දින 50යි ඊයට. අද 2022 මැයි 29 වැනිදා ඉරිදා නිදහස් සංවාදයේ අරගලයට හෙවත් ජංගි අරගලයට එරෙහිව සැබෑ මහජන අරගලයක් උදෙසා විශේෂයෙන්ම අනාගත පරම්පරාව දැනුමින් බල ගැන්වීම උදෙසා අපි යන්නේ කොයි පාරේ ගෝඨාභය යන පාරේ අරගලේ නිර්වත එයයි. ඒ නිසා අපි දැඩි විමසිල්ලෙන් එළඹි සිහියෙන් සිදුවන සිදුවීම් පෙළින් පෙළ අධ්‍යයනය කරමින් අවශ්‍ය මැදිහත් වීම කරනවා. දැන් අපි කතා කරන්නේ ඉන්දියාව ගැන. මේ අල්ලපනල්ලේ ඉන්දියානු හදන්නේ අපේ කච්චතිව් දූපතට කෙලින්න. ඔබ හිතන්නේ විහිළුවක් කියලාද? නැහැ. සිදුවීම් පෙළ ගැහෙන විදිය දිහා බලාගෙන ඉන්නකොට ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අපි අපේ සංවාදේ පටන් ගන්නෙ මැයි 26 වැනිදා තමිල්නාඩුවේ පවත්වන රැලියකින්. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ළඟින් ඉඳවගෙන තමිල්නාඩු මහ ඇමතිවරයා එම්.කේ. ස්ටැලින් අපේ ස්ටැලින් වගේ නෙමෙයි අපේ එක රටට විරුද්ධවනේ. ඒ ස්ටැලින් රට වෙන්නේ. ඉන්දියාවේ දීවර ප්‍රශ්නයක් තියෙනවාලු අපේ මුහුදේ එකම උත්තරය කච්චතිව් දූපත අල්ලගන්න එකලු මේ තමයිලු හොඳම වෙලාව. ඇයි අපේ රට හුස්ම ගන්න බැරුව ඉන්නේ. පෝලිම් වල ලකා ගහගෙන ඉන්නේ. රට පුරාම අරගලේ හේවත් ජංගි අරගලේ රටම අස්ථාවරයි වගේ පෙනෙනවා. ඒ නිසා මේ තමයි හොඳම වෙලාව කච්චතිව් දූපත කොල්ල කන්න කියලා ස්ටැලින් මෝඩිට කියනවා. මෝඩි කපටියා. මුට්ටිය දාලා බලනවා. ඒ අතරතුර මෝඩි රාජතාන්ත්‍රික තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් කියනවා තමන්ගේ භාෂාවෙන් නෑ ඉතින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ අසල්වැසියනේ. දැන් ඉතින් ශ්‍රී ලංකාවට අමාරුනේ. කන්නත් නෑ බොන්නත් නෑ. ඒ නිසා අපි අපේ සහාය ලබා දෙනවා. කියලා දානවා. මොන වැඩේ? මුට්ටිය දාලා බලනවා. මේ වෙනකොට උතුරු මුහුද දීවර සම්පත් ඇතුළු භූ දේශපාලනික සියලු අවස්ථා ඉන්දියාව කොල්ල කමින් ඉන්නේ. කෝ රටට ජනාධිපතිවරයෙක්, කෝ රටට අගමැතිවරයෙක්, කෝ රටට කැබිනට් මණ්ඩලයක්, කෝ රටට ආණ්ඩුවක් රාජ්‍ය බිඳින්න හදන මේ මොහොතේ රට තිබෙන්නේ ඉතාමත්ම අවිනිශ්චිත තත්වයක. ඒ නිසා අපි වහා රට වෙනුවෙන් හිටගන්න මහ ජනතාව දැනුමින් බල ගන්නවන්න ඕන. ඉන්දිය මැදිහත් වීම ගැන අපට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. චාපාවන් ජියෝපොලිටික්ස් ඉන්දියා සංවාද මාලාවක් තිබෙනවා අධ්‍යයනය කරන්න. ඊට සමාන්තරව චාපාවන් ජියෝපොලිටික්ස් ඇක්සා සෝෆා MCC lands looting චයිනා ඒ වැඩසටහන් සසඳා බලමින් අධ්‍යයන කටයුතු කරන්න. හේතුව තමයි චයිනා one belt one road ඉන්ඩෝ පැසිෆික් චීනයට එරෙහිව ඇමරිකාව ඉන්දියාව එකට. ඒ නිසාමත් මේ තත්ත්වයන් තුන රටවල් තුනේ මැදිහත් වීම තුන යලි එකක් හැටියට රටට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. අධ්‍යයන කටයුතු අත්‍යවශ්‍යයි. අපේ කතාව රාම රාවණ යුගය දක්වාමත් ගමන් කරනවා. එදා හෙළේ මහා රජානෝ දැන් ඉන්න රජානෝලා වගේ නෙමෙයි රාවණ රජුරු ඉදිරියේ රාම පරදිනවා. රාවණ දැවැන්ත රජෙක් විතරක් නෙමෙයි දැවැන්ත තාක්ෂණයක් තිබුණු බව කියවෙන රජෙක්. අවසානයේදී රාම පරදිනවා. ඔබ හිතන්නකෝ මේ අසිරිමත් කුඩා දිවයිනට මහා භාරතේ පෙරදුනා කිව්වහම ලේසි වැඩක්ද? ලේසි මදි පුංචි කමක්ද? අදත් ඉන්දියාවේ පාලකයෝ දැන් නරේන්ද්‍ර මෝඩි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අවුරුද්දක් පාසා අපේ රාවණ රජුරුවන්ගේ දැවැන්ත අනුරුවක් හදලා ගිනිගත්ත ඊතලයකින් විදලා අනුරුව ගිනි තියලා ඉන්දියාවට පණිවිඩයක් දෙනවා. නෑ අපි රාවණාට පරදින්නේ නෑ කියලා. එහෙම හෙළ විරෝධී මානසික තත්ත්වයක් ඇති කරලා තමයි උතුරු මොහොත කොල්ල කන්න තමිල්නාඩු පොළඹවන්නේ.
ඉන්දියාවම පොළඹවල ශ්‍රී ලංකාවේ වෙළඳපොළ අත්පත් කරගන්නේ. කසි කබල් චිත්‍රපට ටෙලිනාට්‍ය පෙන්නලා අපිව කුජීත කරලා දාන්නේ. මේ කතාව සාමාන්‍ය කතාවක් කියලා ඔබ හිතන්න එපා. රාම රාවණ ඉතිහාසය දක්වා දිවෙන කතාවේ ඊළඟ කළු කතාව තමයි කාලිංග මාග ආක්‍රමණය. ඔබ ඒ ගැන දන්නවා, අපි කතා කරලා තියෙනවා. ඊළඟට බ්‍රිතාන්‍ය පාලන සමයේදී අපේ එව්වෝ වැවිලි කර්මාන්තයේ දෙන්න කැමති වෙච්ච නැති නිසා දකුණු ඉන්දියාවේ කම්කරුවන් නැව් වලින් අරගෙන ඇවිල්ලා කඳුකරය අස්ථාවර කරලා දානවා. අදත් කඳුකරේ තොණ්ඩමල්ලගේ දේශපාලනේ, දිගම්බරල්ලගේ දේශපාලනේ රටට අයහපත් විදිහට බලපාන බව අපි දන්නවා. ඉන්දියාවේ කෑලි 30 වසරක යුද්ධය ඉන්දියාව දැවැන්ත මැදිහත් වීම කරුවා. LTT පුහුණු කඳවුරු ඉන්දියාවේ තිබුණා. තමිල්නාඩු ජයලලිතල මතකනේ. ඒ දවස්වල මධ්‍යම රජය ඉන්දියාවේ අභියෝගයට ලක් කරමින් LTTට උදව් කෙරුවා. 30 වසරක යුද්ධය මෙච්චර දරුණු වුණේ ඉන්දියාවේ මැදිහත් වීම නිසා. අවසානයේදී LTT මිලිටරි වශයෙන් පරාජය වෙන්න හදනකොට ඉන්දියානු ගුවන් හමුදාව බලහත්කාරයෙන් අපේ ගුවන් ආක්‍රමණය කරලා මූදත් ආක්‍රමණය කරලා අවසානයේ ගාන්ධිගෙන් තමන්ගේ කතාව අහවර කරගත්තා. මැදිහත් වීම බූමරංගයක් බවට පත් වෙලා ඉන්දියාවටම වැදුනා. ඒ කළු කතාව ඔබට මතකයි. ඉන්දු ලංකා ගිවිසුම අපේ රටට දැවැන්ත අයහපත් තත්ත්වයන් ගණනාවක් ඇති කරන්නට හේතු වුණා. දැනුත් එහි අඬු පඬු තියෙනවා. ඔය අතරතුර දශක ගණනාවක් අපේ මහා පරයන්ගේ පරට්ටියන්ගේ කර්මතින් වෙළඳපොළ ආක්‍රමණය කරුවා. කොටුව පිටකොටුව ඉන්දියාව ඇල්ලුවා. සරලව අපි හැමදාම කතා කරන ජපන් යතුරුපැදි නැවත ගෙන්වන්න එපා කියලා ඉන්දියානු යතුරුපැදි අපේ කරේ තිව්වා. රට පුරාම ඉන්දියානු ත්‍රිරෝද රථ. ලේසි වැඩක්ද? ඔබ හිතන්න ඒ දැවැන්ත වෙළඳ ආක්‍රමණය අද අපට ඩොලර් හිඳෙන්නම රට කඩා වැටෙන්නම බලපාලා තියෙන තත්ත්වයන්ට ඍජුවම හේතු වුණා. අපි කවුරුත් හරියට ඒවා ගණන් හදලා නැහැ. ඊට අමතරව අපේ උතුරු මොහොත කොල්ල කෑමට සමාන්තරව දැන් ඉන්දු ශාන්තිකර කලාපීය කළු මෙහෙයුම නිසා තවදුරටත් එය මිලිටරිමය බලපොරයක් සඳහා සූදානම් කරන තත්ත්වයකුත් අපට පේන්න තියෙනවා. මලක්කා සමුද්‍ර සංධිය ඇමරිකාව ඉන්දියාව එකතු වෙලා චීනුන්ට හරස් කරනවා සේම අපේ උතුරු මුහුදත් චීනුන්ට හරස් කරන්න ඇමරිකාව ඉන්දියාව එකට එකතු වෙලා නූගත් මෝඩ දීවර ඡණ්ඩිය පාවිච්චි කරනවා ඉන්දියාවේ. නාවික හමුදාව අපේ දැනට වැඩේ අල්ලගෙන ඉන්නවා. හැබැයි කැපිටල් මහරජාගේ ගේම් එකක් යට ප්ලේ වෙන නිසා නාවික හමුදාවට ඉදිරියේදී සිද්ධ වෙනදී අපි දන්නේ නැහැ. ඇයි? රට පුරාම ජලයේ කොල්ල කන ගම්මැද්ද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන නාවික හමුදාව නිල ඇඳුමින් යන්නේ. ශ්‍රම දායකත්වයේ කළමනාකාරීත්වයේ සඳහා සම්බන්ධීකරණ කටයුතු සඳහා ගම එලි පෙහෙලි කරගන්නත් එක්කම නාවික හමුදාව යොදා ගන්නවා. කාගේ බලයක්ද? කවුද අවසර දුන්නේ? අපි දන්නේ නැහැ. ඊළඟට නාවික හමුදාවත් එක්ක මොනවද කරන්න යන්නේ කියලා කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් අවසී කියලා ඔමායා කොවල ගොඩ කියලා දාලා ගහන ගේමේ හැටියට කිසිම දෙයක් තවම ගණන් හදාගන්න බෑ. ඊළඟට මේ වෙනකොට ඉන්දු පැසිෆික් නැත්නම් ඉන්දු ශාන්තිකර කලාපීය කළු මෙහෙයුම සඳහා නරේන්ද්‍ර මෝඩිගේ BJP පක්ෂය අපේ රටට බස්සලා තියෙන්නේ. යාපනයේ ක්‍රියාත්මක වෙනවා. රට පුරාමත් එය ක්‍රියාත්මක වෙනවා. ජීවන් තොණ්ඩමන්ලා හරහා ඉන්දියානු තරවුකරුවන් ඊළඟ පාර්ලිමේන්තුවට එන නියමිතයි. ගෝටා රනිල් විජේදාස එකට එකතු වෙලා විධායක ජනාධිපති ධූරයට කෙලලා දැම්මොත් අපි බලමු අන්තිම තත්පරය දක්වා සටන් කරමු. ඕමල්පේ සෝබිත හාමුදුරුවනේ රටට කෙලින්න මැදිහත් වීම නම් කරන්න එපා. අද දවසේවත් කල්පනා කරන්න. ඊයේ සෑහෙන රිලා නැටුම් නැටුවනි මහන්සි ඇතිනි. අද සැතපිල කල්පනා කරන්න තමන් වහන්සේ මොකද්ද මේ රටට කරන්න යන්නේ කියලා. හරිනේ මේ පණිවිඩයක් නිමැද්දෙන් දෙනවා. දැන් ඉන්දියානු මැදිහත් වීම ඊට පස්සේ අපිට ඊටම පැහැදිලිවම චයිනා one belt one road into Pacific මෙහෙම දෙක මැද්දේ දැක බලා ගන්න පුළුවන්. 2010 ඒ මොහොත වෙනකොට චීනයට පක්ෂව වැඩ කරපු රාජපක්ෂ පාලනය පෙරලා දමන්නට සරත් ෆොන්සේකාව කරපිට තියාගෙන එනවා. එක්සත් ජාතික පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ,
පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් ඒ යට හිටියා සහ NGO කළු බලල් හමුදා දෙමළ මුස්ලිම් කල්ලි ඔක්කොම එකතු වෙලා සරත් ෆොන්සේකාව ගේන්න හැදුවා ඉන්දියාව වෙනුවෙන්. ඉන්දියාව උපරිම සෙල්ලම් දැම්ම. හැබැයි සාටකේ එළිලා කොහොම හරි රාජපක්ෂ පාලනේ සිංහල බෞද්ධ ඡන්ද පොළ බේරගත්තා. එය එක්තරා අතදා බැලීමක්. 2015 දී මෛත්‍රීපාල සිරිසේනව දාලා අපේ හාමුදුරුවනේ කියලා රෙද්දයට අමුඩේ ඇති කියලා හාමුදුරුවන්ට හිතුණා. ගොවියාගේ පුතා කියලා හාමුදුරුවරු ඇඳගත්ත අවසානයේදී ඊළඟ තරවුකාරය හැටියට 2015 ජනවාරියට රෙජිම් චේන්ජ් එකෙන් මෛත්‍රීපාල සිරිසේනව ගෙනාවා. ගෙනාවට මෛත්‍රීපාලගේ ඇඟ ඇතුලේ හිටියේ රනිල් වික්‍රමසිංහ. මෛත්‍රීපාල සිරිසේන දන්න මගුලක් නැහැ. ග්‍රාම සේවක කමක්වත් කරගන්න දැනුමක් නැහැ. රනිල් වික්‍රමසිංහ වැඩේ ගානට දුන්නා. මෛත්‍රී රනිල් දෙකක් නෙමෙයි එකක්. හරිනේ. ඊනියා යහපාලනේ. රෙජිම් චේන්ජ් එක සිද්ධ වෙන්නේ මාර්තු 8 වෙනිදානේ. ජනවාරි 8 වෙනිදානේ. 2015 ජනවාරි 8 රෙජිම් චේන්ජ්. මාර්තු 13 වෙනිදා නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවට කඩාපාත් වෙලා පාර්ලිමේන්තුව අමතනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඉන්දියාවේ පාර්ලිමේන්තුව අමතන්න දෙයිද? පාර්ලිමේන්තුවේ වැසිකිළියකටවත් යන්න දෙන එකක් නෑ. නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති කඩාපාත් වෙලා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරනවා. ඇයි මේ? අපි තොපිය යටත් කරගන්නවා කියලා සංඥාව ලබා දෙන්න. අනේ අපේ පරයෝ පරට්ටියෝ පුංචි බබාලා වගේ. නරේන්ද්‍ර මෝඩි දැක්කහම කලිසම් වල චූ යන්නේ නැති. රෙදි වල චූ යන්නේ නැති. අපේ පරයන්ට පරට්ටියන්ට. 2015 මාර්තු 13. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි තවත් පාරක් ඇවිල්ලා කඳුකරෙත් ඇමතුවා. දිගම්බරම්ලා බඩපිනුම් ගගහ දෙමළ මිනිස්සු එකතු කෙරුවේ කඳුකරේ. නරේන්ද්‍ර මෝඩි මේ අතින් රනිල් වික්‍රමසිංහ වල්ලගත්තා, මේ අතින් මෛත්‍රීපාල සිරිසේන වල්ලගත්තා. දෙන්න රූකඩ දෙකක් වගේ ඉස්සුණා. මෙහෙම යෝධයෙක් වගේ හිටගත්තා කඳුකරේ. ඒ ඉතිහාසෙ මතක් වෙද්දි ලැජ්ජයියෝයි අපට ජාතියක් විදිහට වෙලා තියෙනදී 2019 ඔක්තෝබර් 3 වෙනිදා ওই කාලය ඇතුළත ඒ කියන්නේ 2015 මාර්තු 13 සිට ඔක්තෝබර් 3 දක්වා බොහෝ දේවල් අපි දන්න නොදන්න සිද්ධීන් මාලාවක්ම යටින් සිද්ධ වුණා. චීනය, ඇමරිකාව, ඉන්දියාව එකට එකතු කරලා නවදිල්ලියේදී මිලින්ද මොරගොඩ තත්ත්වයන් සමනය කරලා පංගු බේරන හැටි තීරණය කරගත්තා. ඒ නිසා තමයි 2015 ජනවාරියට රෙජිම් චේන්ජ් එකත් එක්ක తాවකාලිකව නැවතුණු චීන වැඩ ටික යලි පණ ගහලා වැඩ පටන් ගත්තේ. මේ සියල්ල ගැන අපිට එක දිගටම කතා කරන්න තියෙනවා. කතා කරලා තියෙනවා. ඊළඟට ඔක්තෝබර් 3 වෙනිදා ඉතාමත්ම භයානක සිද්ධියක් සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වුණු පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදලා ඉන්දියාවේ උවමනාවට විවෘත කරනවා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ දෙන්නම දුවලා ගිහිල්ලා දෙමළ ජාතික සන්ධානයේ කරපිටි. එමේ සුමන්තිරන්ලා උඩ පැන පැන විසිල් ගැහුවා. සම්බන්තන්ලා බඩ පිනුම් ගැහුවා. අපි ඉන්දියාවේ අනට කීකරුණා. ඔන්න වෙච්ච දේ. එතකොට ඇයි පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් වඩපත් කරන්නේ? ඉන්දියාවට කඩාපනින්න. ඉන්දියාවට කෙලින්ම කටුනායක ගුවන් තොටුපොළ හරහා එන්න පුළුවන්කම තියෙද්දි කෙටි පාරක් හදාගත්ත ෂෝට් කට් එකක් හදාගත්ත යාපනයට කඩාවදින්නේ. ඇයි යාපනය ඉන්දියාවේ එක ඉලක්කයක්. ප්‍රධාන ඉලක්කයක්. දැන් විශේෂයෙන්ම එදාටත් වඩා ඉන්දු ශාන්තිකර කලාපීය කළු මෙහෙයුම නිසා එය අත්‍යවශ්‍ය ඉලක්කයක් බවට පත් වෙලා තියෙනවා ඉන්දියාවේ. අපේ පරයෝ පරට්ටි මොනවද දන්නේ? ජංගි අරගලේ යෙදෙන පඟර නැට්ටිය මොනවද දන්නේ? විග්නේශ්වරන්ලා යාපනයේ හිටපු විනිසුරුවරයෙක් බරයෙක් හැටියට අපේ ජංගි අරගලේ ආරක්ෂා කරන නීතිඥවරුන්ට පස්සපැත්තෙන් hina වෙන්නේ. මෙන්න ඇත්ත తত্ত্বය. ඊළඟට 2019 නොවැම්බර් 16 වෙනිදා දින හදා ගන්නකො දැන් 2015 මාර්තු 13 2019 නොවැම්බර් 16 කෙටි කාලයක් නේ ජනාධිපතිවරණේ පැවැත්වෙනවා. අවුරුදු 5ක් ගෙවිලත් නැහැනේ. ඊට පස්සේ නොවැම්බර් 29 වෙනිදා දින හදා ගන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුත් තරවුකරුවා ඉන්දියාවට ගෙන්නනවා. නරේන්ද්‍ර මෝදි කියන වරෙන් කොල්ලෝ කියලා. මෑන් යනවා. ඒ කියන්නේ නොවැම්බර් 16 ජනාධිපතිවරණේ නොවැම්බර් 29
ගෝඨා ඉන්දියාවට ගෙන්නනවා. 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29. දවස් 13යි. සති දෙකක් ගිහිල්ලත් නැහැ. ගෝඨා ඉන්දියාවට යනවා. එතකොට ඉන්දියාව වාර්තා කරනවා ඉන්දියානු පාලනය නරේන්ද්‍ර මෝඩි පාලනය ඇමරිකානු ඩොලර් මිලියන 450ක් ශ්‍රී ලංකාවට දෙන්න යනවා කියලා. අපි දන්නේ නැහැ ඒ මොකක්ද කියලා. MCC කොල්ලේ එස්ටිමේට් එක ඇමරිකානු ඩොලර් මිලියන 480යි. එයින් ඇමරිකානු ඩොලර් මිලියන 30ක් අල්ලසක් විදිහට ඉන්දියාවට දීලා ඉතුරු 450 මුන් ගත්තවද්ද? මෙච්චර බඩගගා ඉන්දියාවට දන නමස්කාර කරන්නේ. ඇමරිකාව දැක්කම චූබර හැදෙන්නේ. චීනුන්ට බයි ගැහෙන්නේ. එහෙමද? අපි දන්නේ නැහැ. කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඔය ඇස්සේ යොහානිද සිල්වාගේ මැනිකේ මගේ හිතේ ගීතේ ගායමින් 2021 සැප්තැම්බර් 30 කොළඹ වරායට ඉන්දියාවේ අදානි සමූහයේ තරවුකරුවෝ පාත් වෙනවා. අපි අපේ වරාය බන්දේසීක තියලා ධන උල්පත මිලිටරිමේ වශයෙන් අතිශය වැදගත් මුහුදු කලාපේ බිම් තීරුව ඉන්දියාවට දෙනවා. නැගෙනහිර පර්යන්තේ පෙන්නලා බටහිර පර්යන්තේ දෙන්නේ. පට්ට බොරුවක්. නැගෙනහිර මොකෝ බටහිර මොකෝ. එහෙම තමයි තොරම්බල් කරන්නේ. වෘත්තීය සමිති එක පෙළට ජවීපේ වෘත්තීය සමිතිත් එක්ක පෙරටු ගාමි වෘත්තීය සමිතිත් එක්ක මාලිමාව් එතකොට ලක ලෑස්ති වෙලා ගේම ප්ලේ කරමින් හිටියේ අද දක්වා වන ගේම ඔක්කොම එකතු වෙලා ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කැඳවුම් කරු කරලා පාරේ තාර කාලා රිලා නටුම් නටලා ගෝඨා පාලනයට වැඩේ කරගන්න ඉඩ දුන්නා. අපි ඒ ගැන ඇති තරමට කතා කරුවා. චාපයට් කලම්බු පෝට් අනුර කුමාර දිසානායකලා මොනවද මේ කතා කරන්නේ? කුමාර් ගුණරත්නම්ලා. චි අහන්න ලැජ්ජයි බලන්න ලැජ්ජයි. මම මේ ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගම්මුවට පුබුදු ජයගොඩට කිව්වා. ඇයි වෘත්ති සමිතිත් එක්ක එකතු වෙලා රිලා නටුම් නටන්නේ මේ තත්වයන්ට එරෙහිව හිටගනින්න. එතකොට මොකද්ද කියන්නේ? නෑ ඉතින් අපි පක්ෂයක් විදිහට ජාප එහෙම කරන්න බෑනේ. අපිට බෑනේ වෘත්ති සමිති මගහරින්න එහෙම බෑනේ. එහෙම කියනවා. නලින්ද ජයතිස්සරත් මේ ගැන කිව්වා. ලාල්කාන්තටත් කිව්වා වාගේ මතකයි. විවිධ වැඩසටහන් වලදී මුණ ගැහුණා. උන් මුකුත් කිරුවේ නැහැ. සුනිල් වටගලත් එක්ක මේ සංවාදය ගොඩනගා ගන්න හැදුවා. කවදාවත් කරගන්න බැරි වුණා. දැන් ඒ සියල්ල අවසන්. අපි දැන් විවෘත වේදිකාවකට නැගලා මේ කතා කරන්නේ. චාපෑට් කලම්බු පෝට් අධ්‍යයනය කරන්න. ඔක්තෝබර් 4 වෙනිදා 15 වෙනිදා මම අත්‍යවශ්‍ය සටහන් පමණයි ඔබට ඉදිරිපත් කරන්න මේ මොහොතේ. මිත්‍ර ශක්ති හමුදා අභ්‍යාසය අම්පාරේ මොන ලබ්බටද? යුද්ධයක් තියෙනවද? නෑ. කැරලි මර්දන වැඩසටහනක් හැටියට තමයි මේ අභ්‍යාසය කරන්නේ. ශ්‍රී ලංකාවේ හමුදා ඉන්දියාවේ හමුදා මිත්‍ර ශක්ති ඔක්තෝබර් 4 ඔක්තෝබර් 15 අතර. ඔක්තෝබර් 12 වෙනිදා ඔය අතර ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී එම්.එම්. නාරාවනේ තමන්ගේ කණ්ඩායමත් එක්කම කඩාපාත් වෙනවා. ඔබ හිතන්න. ඊට සමාන්තරව එදාම BJP තරවුකාරයා සුබ්‍රමණියන් ස්වාමිත් වෙනවා. මෑන්ට අහසේදී හිතෙනවා ආදම්ගේ පාලම රාමසේතු මොකෝ නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ සංස්කෘතික උරුමයක් කරගන්නේ නැත්තේ කියලා. ගුවනදී හිතෙන්නේ මෑන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරනවා. ට්විටර් පණිවිඩය එසනින් කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් සමාජගත කරනවා. ඔබ හොඳට මතක තියාගන්න මේ රටට එරෙහිව වැඩ කරන ප්‍රධාන බලවේග අතර කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් තියෙනවා. හැබැයි අරගලකාරයෝ ජංගි අරගලකාරයෝ හිතාගෙන ඉන්නේ නිවුස් ෆස්ට් තමයි රට ගලවගන්නේ කියලා. කොහොමද කියාදේ? කෝ මොලයක් මොලය හොදලා තින්නේ උන්ගේ මහයුව. අනුර කුමාර දිසානායක ජෙප්පන්ගේ ඔලු හොදලා තින්නේ. කුමාර් ගුණරත්නම් පෙරට්ටන්ගේ ඔලු හොදලා තින්නේ. අන්තරේ උවන්ගේ ඔලු හොදලා තින්නේ. ඒකනේ වසන්ත මුදලගීල හැදිලා තින්නේ. ලහිරු වීරසේකරලා හැදිලා තින්නේ. උන්ගේ ඔලු ඔක්කොම හොදලා තින්නේ. කාටද මේක කියන්නේ? උන්ව උඩ දදා තොරම්බල් කර කර විකුණ රටට කෙලිනවා කැපිටල් මහරජා. හිරු දෙරණ ස්වර්ණවාහිනිය සියත උනුත් මේ ගේම් එකේ ඉන්නවා. හැබැයි උන්ට ඒ වැඩේ කරගන්න බෑ. උන්ට ඉන්දියානු සම්බන්ධතා නැහැ. කැපිටල් මහරජා කියන්නේ ඉන්දියාවේ අණ්ඩක්. තම බරපතල තත්ත්වයක් තියෙනවා. ඊළඟට දැන් යොහානිද සිල්වා ගැනත් අපි එකදිගටම කතා කරුවේ වැඩසටහනක් තිබෙනවා බලන් චාපා on geopolitics India. යොහානිද සිල්වා.
ඇයගේ සිද්ධිය යලි හැරිලා බලන්න. ඒ දවස්වල තිබිච්ච මෙව්ව එක කොහොමද? ඇඟ කිලිපොළ යන තත්ත්වයක් තිබ්බනේ. මොකාද නැටුවේ නැත්තේ? හැම එකම නැටුවනේ. මාර සිද්ධියක් හැටියට පෙන්වන්නේ. මොකෝ මේ? කොළඹ වරාය කොල්ලකන්න. ඉන්දියාව හිතුවා අපේ රටේ කෙමිස්ට්‍රි එක වෙනස් කරුවේ නැත්තම් රට ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා. ඉන්දියාව ඇත්ත කතාව දන්නවනම් ඔහොම ඒවා කරන්නේ නැහැ. කීයක් හරි වේදම් කරන්න නැතිනේ ගෑනිට. ඒ ටික කරන්නෙත් නැහැ. ඇයි? අපේ ඌෝ පංගර නැට්ටෝ නැට්ටියෝ. මෙහෙම කරාම කීකරු කරගන්න පුළුවන් බව උන් දන්නේ නැහැ. ඒ නිසා යෝහානුව ධම්මලා ගී ගයලා පිස්සු වට්ටල තමයි ගේම දුන්නේ. ඇල්ලේ ගුණවංශ හාමුදුරන්ට මේ ගැන එක දිගටම පැහැදිලි කරන්න උත්සාහ කෙරුවා. අහන්නවත් සූදානම් නැහැ. එක දෙයක් කියනකොට වෙන මගුලක් කියනවා. ඊට පස්සේ අන්තිමට අතෑරලා දැම්මා. දුරකථනයට උත්තර දෙන එකත් නවත්තලා දැම්මා. සමහර වෙලාවට මට කතා කරනවා. දැන් කිසිම විදිහකට මට කතා කරුවෙත් නෑ මෑතක කොහොමත් කතා කරුවත් උත්තර දෙන්නේ නෑ. වැඩක් නෑ මොනවා කතා කරන්නේ. ඕමල්පේ සෝබිත හාමුදුරුවන්ගේ එක කුස උපන් සහෝදරයා. දැන් ඔය කෙකර ගගා තැන් තැන් වල ඇවිදිනවා. ඔක්තෝබර් 12 වෙනිදා ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී එම්.එම්. නාරාවනේ තමන්ගේ කණ්ඩායමත් එක්ක ආවා කියලා අපි කිව්වනේ. ඒත් එක්කම සුබ්‍රමණියන් ස්වාමිත් ආවා කියලා කිව්වනේ. වැඩේ කියන්නේ පහුවෙනිදා ඔක්තෝබර් 13 වෙනිදා අපේ යොහානි ද සිල්වා ප්‍රොජෙක්ට් එක ඉවර කරලා එනවා. ඔබ හිතන්න පොඩ්ඩක්. ඒ තරමට මේ සිද්ධීන් පැහැදිලි. අන්තර් සම්බන්ධතාව පේනවා. අපේ පරයන්ට පරට්ටියන්ට පංගර නැට්ටන්ට නැට්ටියන්ට වටහා ගන්න උවමනාවක් නැහැ. මොලේ හිරි වැටිලා මොළ හොදලා එක එකක්. ඔක්තෝබර් 13 වෙනිදා ඒ කියන්නේ අදානි සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ සිට වියරු සිහින මවන අතරතුර යොහානි ශ්‍රී ලංකාවට එන දිනේම එම්.එම්. නාරාවනේ යුද හමුදා මූලස්ථානයේ අකුරේ ගොඩ මහා ගොඩනැගිල්ල අත්පත් කරගන්නවා වගේ සිද්ධියක් වෙනවා. මෑන් ඇවිල්ලා තමන්ගේ හමුදා නිලධාරීන් එක්ක ශවේන්ද්‍ර සිල්වා ජනරාල් හමුදාපතිවරයා හිටපු හමුදාපතිවරයා ළඟ තියාගෙන ජනමාධ්‍යයට කතා කරනවා. සුබ්‍රමණියන් ස්වාමි රාජපක්ෂ පවුලත් එක්ක ඩිනර් එකත් අරගෙන වැල්ලවත්තේ භද්‍රකාලී කෝවිලත් වැඳලා ආරක්ෂක අමාත්‍යාංශයේ අපේ ඉහළම නිලධාරීන්ට උපදෙස් ලබා දෙනවා. මොකද්ද මේ රට? ආරක්ෂක මුර පොළවල් දෙකම උන් අත්පත් කරගන්නවා ඔක්තෝබර් 13 වෙනිදා. යොහානි මැනිකේ මගේ හිතේ ගීතේ ගායනා කර කර චූන් එකේ ඉන්නවා. මොන වෙච්චද? ඔක්තෝබර් 24 වෙනිදා මෙන්න ගෞතම අදානි අර වියරු සිහින මැද්දෙන් එනවා. ගුවන් යානා පිරිවරා ගෙනෙන්නේ. ඔහුගේ ආරක්ෂාවට ඔබ විශ්වාස කරනවද යුද්ධ නැව් 6ක් එනවා. කොළඹ ත්‍රිකුණාමලේ පැත්ත කව කරගෙන ඉන්නේ. මෑන්ගේ ආරක්ෂාවට ඔන්න ඉන්දියාවේ ධනවතුන් ජාවාරම්කරුවන් තමයි. හැබැයි උන් සහ ඉන්දියානු රාජ්‍ය අතර තිබෙන සම්බන්ධතාව ධනවාදීනේ රාජ්‍ය සහ වාණිජ්‍ය ප්‍රජාව අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒත් එක්කම ආරක්ෂක යාන්ත්‍රණය තුල ඒ සියල්ල එකට සාකච්ඡා කරනවා. අපේ රටේ අසල්වැසි ඉන්දියාවෙන්වත් ධනවාදී ඉගෙන ගන්න අපේ පරයන්ට පරට්ටියන්ට තේරෙන්නේ නැහැ. පංගර නැට්ටන්ට පංගර නැට්ටියන්ට තේරෙන්නෙම නැහැ. ඊට පස්සේ ගුජරාටි නැනෝ රජා මතකනේ. අර චීන කක්කි පොහොර වලට සමාන්තරව ගුජරාටි නැනෝ රජා ගෙනල්ලා අපේ ඩොලර් කොල්ල කාලා ඒ සිදුවීම් මාලාව සිද්ධ වෙනවා. ඒ අතරතුර දෙසැම්බර් 1 වෙනිදා මේ 2021 ගැන කියන්නේ බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යනවා. එතකොට මේ එක පරේක්වත් පරට්ටියක්වත් එරෙහෙවුනේ නැහැ. එයාපෝට් එක වටලලා කියන්න එපා. යන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කොහොම කියන්නද? ගුරු විදුහල්පතිවරුන්ගේ කරපිටින් තමයි, ජෙප්පන්ගේ පෙරට්ටන්ගේ කරපිටින් තමයි, අන්තරේ කරපිටින් තමයි, මාලිමාවගේ කරපිටින් තමයි බැසිල් පාර්ලිමේන්තුවට එන්නේ. මුදල් අමාත්‍ය ධූරේ බාර ගන්න. මතකනේ චාපා ප්‍රොටෙස්ට්ස් වැඩසටහන් මාලාවක් තිබුණා පෙලින් පෙළ අධ්‍යයනය කරන්න. දැන් බැසිල් ඉන්දියාවට යනවා දෙසැම්බර් 1 වෙනිදා. එකෙක්වත් කතා කරන්නේ නැහැ. මේ අද අපි දකින සිදුවීම් සියල්ල නිර්මාණය වෙන්නේ එහෙමයි. බැසිල් ඉන්දියාවට ගිහලා සාකච්ඡා කරන මිලින්ද මොරගොඩත් එක්ක සහ ඉන්දියානු පාලන තන්ත්‍රයත් එක්ක. බැසිල් දන්න මගුලක් නැහැ. බැසිල් තමයි පණිවිඩ කරුවා, පයින්ඩ කරුවා, ආවතේව කරුවා, අරුන් ගේම දෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මොකෙක් හරි එපා. බැසිල් යනවා. එච්චරයි. බැසිල් තමයි නිල තරව් කරුවා. දෙසැම්බර් 23 වෙනිදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිටපු ග්‍රාමාත්‍යවරයා
තිරුපති වඳින්න යනවා. තිරුපති ගැනත් වෙනම අපි හොයන්න ඕන. අපි කතා කරන්නේ දැන් වෙන දේවල්නේ. මනි ලොන්ඩරින් වලට ඉතාමත්ම සූක්ෂම විදිහට යොදා ගන්න පුළුවන් තැනක් තමයි කියලා අපට හිතෙනවා තිරුපති කෝවිල. ඒ ගැන අපි හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? තොරතුරු එකතු කරපල්ලා. ඉන්දියාවේ සම්බන්ධතා තීනියුම් හොයාපල්ලා හැම අවුරුද්දකම අපේ මහයවුන් මොකෝ තිරුපති යන්නේ කියලා. අපි හොයන්න ඕනේ මේ ගැන. 2021 ජනවාරි 6 වෙනිදා අලුත් අවුරුද්ද පටන් ගත්ත මේ අවුරුද්ද. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම කුප්‍රකට ගිවිසුම 11 කපටි නරිරංචිය ප්‍රධාන නරිරාල උදේ ගම්මන් පිලත් අල්ලගෙන හිටපු මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ අත්සන් කෙරෙව්වා. ඔය ජනවාරි 6 වෙනිදා. ඔය වෙනකොට කොළඹ වට කරන්න එපා. දැන් මේ කෙරෙන දේවල් වල හැටියට මේ පරයන්ට පරට්ටියන්ට අප්පුහාමිලාට අප්පුහාමිනේලට පඟර නැට්ටන්ට පඟර නැට්ටියන්ට මෙච්චර කැක්කුමක් ඇම්මක් තිබ්බනම් රට ගැන මට කරන්න එපා. කොළඹ අත්සන් කරන්න දෙන්නේ නැතු වෙන තියෙන තිබ්බනේ. දැන් වසන්ත මුදලිගේ කිව්වනේ තොපි එකෙක්වත් එන්න එපා වගේ කතා චණ්ඩි කතා ඒ වෙලාවේ කරන්න තිබ්බනේ. අපිත් එනවනේ එහෙනම්. ගිවිසුම අත්සන් කරන්න දෙන්නේ අපි වට කරනවා. බය වෙනවනේ එතකොට. මම අත්සන් කරනවද ගිවිසුම? නෑ එහෙම කරේ නෑ. ඇයි? මේ අරගලේ ජංගී අරගලයක් නිසා, බොරුවක් නිසා. ඇත්ත නැගී හිටින් යටපත් කරන්න තමයි බොරු නැගී හිටින් මේ කරන්නේ. ඒ තියා දැන් ජනවාරි 6 නේ ගිවිසුම අත්සන් කරන්නේ. ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න. ජනවාරි 5 වෙනිදා, ඒ කියන්නේ කලින් දවසේ හෙට ගිවිසුම අත්සන් කරන්න කියලා අද දවසේ යනවා අනුර කුමාර දිසානායක මාලිමාවේ මහා රැලි යමතන්න මහනුවරට. ගිහිල්ලා මොකෝ කියන්නේ? වැඩ කරන්න ඉන්න හොඳ මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ ගෝඨාභය ඒකාධිපතිය. අස් කරලා දානවා. ඒකාධිපති ජනාධිපතිවරයෙක් හදන්නේ 78 ව්‍යවස්ථාවට කෙලලා දාන්න ඕන. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන. ලාල් විජයනායක හරිනි අමරසූරිය අනුර කුමාර දිසානායක නම් මගයක් කිව්වා මේ ඇත්තටම වැඩ කරන්න ගිහලා ගෝඨා එලවපු. ලැජ්ජාව බෑ. තුෂාන් ගුණවර්ධන අපි දන්න කියන හාදයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා පට්ට තරවකරුවෙක් නේ අපි රෙදි ගලවලා පෙන්නුවනේ. මෑන් රාජපක්ෂ පවුලේ හිතවතෙක්. ශෂීන්ද්‍ර රාජපක්ෂ තමයි ඔහුව දාන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට. චමල් රාජපක්ෂ තමයි ඔහුගේ මහතැන. මහප්ප වගේ කෙනා. ඒ ගැන අපි එක දිගටම කිව්වනේ. මෑන් තමන්ගේ ජොබ් එක කරලා මතකනේ අර ගැසට් කොත්තු ගහන වගේ ගහලා රාජ්‍ය නියාමනේ ජෝක් කරලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී ඉවරම කරලා දාලා මෑන් ගියා. අනුර කුමාර දිසානායක කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් 78 ව්‍යවස්ථාවෙන් තමයි ඒකාධිපතිකම ගත්තේ. අර තුෂාන් ගුණවර්ධනටත් ඉන්න දුන්නේ නැහැ කියලා කියනවා. මහානුවර ගිහිල්ලා අහිංසක මිනිස්සු රවට්ටනවා. ඔබ හිතන අනුර කුමාර දිසානායකට සමව දෙන්න පුළුවන්. ඉතිහාසයේ අපරාධකාරී. ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ අනුර කුමාර දිසානායකලා කුමාර ගුණරත්නම්ලා එකට ගැට ගහන්න ඕන ඉතිහාසයේ. එකට ගැට ගහන්න ඕන. ඒ තරමටම භයානක අපරාධයක් මේ කරන්නේ. එතකොට ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික බේරගන්න තිබුණා අනුර කුමාර දිසානායක ඇත්තටම රට ගැන හිතනවා නම් කොළඹ සංවිධානය කරා නම් ඔය අද වගේ ගහගන්න මරා ගන්න නෙවෙයි සාමකාමී විදියට කොළඹ වට කරලා කියන්න තිබුණා ගිවිසුම අත්සන් කරන්න දෙන්නේ අපි. ඉන්දියානු තානාපති කාර්යාලය වට කරනවා. අමාත්‍යංශ වට කරනවා අදාළ ගිවිසුම අත්සන් කරන්න හදන. දෙන්නේ නැහැ අත්සන් කරන්න. ඊටාම සාමකාමී දැවැන්ත පවුරක් බඳින්න තිබ්බා. එහෙමද කරේ? මෑන් මහනුවර ගිහිල්ලා බොරු කියලා අලුත් ව්‍යවස්ථාවක් ගැන ව්‍යවස්ථා කුමන්ත්‍රණයට නායකත්වය දෙනවා. කවුද? අනුර කුමාර දිසානායක. ඔන්න ඉතිහාස කතාව. Chapa on Geopolitics JVP NPP අධ්‍යයනය කරන්නේ. මාර්තු 9 වෙනිදා මේ අවුරුද්දේ සුබ්‍රමණියන් ස්වාමීගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විහිළු කතාවක් තිබෙනවා. විහිළුවක් කිව්වට මාරාන්තික විහිළුවක්. ඒ කියන්නේ 2007 ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ සේතු සමුද්‍රම් කියන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා හේතුව රාමසේතු නැත්නම් ආදම්ගේ පාලම කියන බිම් තීරුව විනාශ වෙනවා කියලා ඒ ඓතිහාසික වටිනාකමක් තියෙනවා කියලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. මෑන් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවුරුදු 15කට පස්සේ එය යලි විභාගයට ගන්නවා. මාර්තු 9 වෙනිදා. අධිකරණයෙන් එළියට ඇවිල්ලා මෑන් ජනමාධ්‍ය කැමරා මයික්‍රොෆෝන පිරිවරාගෙන වොයිස් කට් එකක් දෙනවා. මෑන් කියන්නේ දැන් ඉතින් වැඩේ හරි රාමසේතු වලට කාටවත් අත තියන්න බෑ වගේ කතන්දරයක්. ඇයි මේ ආදම්ගේ පාලමට කෙලින්න. ඔන්න අපි දැන් කතා කරන්නේ කච්චතිව් ගැනනේ.
කච්චතිව් දූපතට කෙලින්න හදන පසුබිමේ සුබ්‍රමණියන් ස්වාමීලා මේ දෙන ගේම තමයි මේ ගේම. හොඳට මතක තියාගන්න. මුන් ඔක්කොම සංවිධානය වෙලා වැඩේ දෙන්නේ. මාර්තු 10 වෙනිදා ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කළ ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් ඉන්දියාවේ තරවුකාර වැඩ කරන නවදිල්ලියේ බඩ කසමින් දකුණු කකුලේ මහපටංගිට කටේ දාගෙන හපහපා ඉන්න මිලින්ද මොරගොඩ වොෂින්ටන් කොළුවා මෑන් ඉන්දියානු khනිජ තෙල් අමාත්‍යවරයාත් එක්ක ශ්‍රී ආර්.කේ සිං එක්ක විශේෂ සාකච්ඡාවක් කරනවා. කවුද මේ අවසරය උට ලබා දුන්නේ? තානාපතිවරයෙක්. රටට කෙලින්න රටේ සම්පත් විකුණන්න මැදිහත් වෙන මොන තානාපතිවරයටද මෙහෙම කරන්න පුළුවන්? එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂව පත් කිරුවේ අමාත්‍ය මණ්ඩලයේ සියලු බලතල සහිතව සහ දෙරට නායකයන් අතර ඍජුව සම්බන්ධව වැඩ කරන්න පුළුවන් මුක්තියක් සහිතව. ඒ නිසා තමයි මෑන් ඒ ටික කරන්නේ. කවුද ජනවරමක් දුන්නේ? කවුරුවත් නැහැ. කාගේ උමනාවටද මිලින්ද මොරගොඩ මේ කෙලිය කරන්නේ? කාගේත් උමනාවට නෙමෙයි. ඇමරිකාවේ උමනාවට, ඉන්දියාවේ උමනාවට, චීනුන්ගේ උමනාවට. මෙහෙම රටක් දුවන්න පුළුවන්ද? අපි මොක්කුද මේ රටේ? අපි මේ රටේ මහ ජනතාව නෙවෙයිද? මිලින්ද මොරගොඩ ඉන්දියාවත් එක්ක එකතු වෙලා අපේ රටට කෙලින්න, මුහුදට කෙලින්න හදපු සැලැස්ම මතකනේ. Comprehensive Maritime Security in the Indian Ocean. ඔහුගේම තරවුකරුවා ජයනාත් කොළඹගේව ධම්මබල විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා කොතලාවල ඇකඩමියේදී කොතලාවල ඊනියා විශ්වවිද්‍යාලයේදී රත්මලානි මේ පොත සමාජගත කෙරුවා. මේකටත් අපි කතා කරලා තියෙනවා. මේක කරන්න කවුද අවසර දුන්නේ? මුහුදට කෙලලා ගොඩබිමටත් කෙලලා දැන් බල ශක්තියට කෙලින හැටි ඉන්දියාවේ සාකච්ඡා කරනවා. මිලින්ද මොරගොඩ මාර්තු 10. මාර්තු 13 වෙනිදා ඊට දින 3කට පස්සේ ට්‍රින්කුමල්ලි පවර් කම්පැනි නමින් සාම්පූර් ගිවිසුම අත්සන් කරනවා. දැන් අරගලේ මෝදු වෙනවා, ජංගි අඳිනවා ගලවන්න බලාගෙන. ඔබ හිතන්න මේ ගිවිසුම අත්සන් කරන කවුද නැවැත්තුවේ? අනුර කුමාර දිසානායක, කුමාර ගුණරත්න, අන්තරයෝ වසන්ත මුදලි කියලා කාලබිල චූදල බුදියන්නේ නැති වෙලා. වෙන වෙන සෙල්ලම් දාන්න නැති මේ ගිවිසුම් නිශ්චිතවම ඒවා නවත්තන්න මැදිහත් වුණාද? මේ තියෙන බලය ඔබ හිතන්නකො රටම ගිනි තිව්වනේ. මයින්නා වෙනිදා. മന്ത്രിවරු මැරුවනේ. ගෙවල් ගිනි තිව්වනේ. වාහන කුඩු කරලා බිම දාලා පොඩි කරලා බේරයට දාලා මිනිස්සු ගස්වල ගැට ගහලා මොනවද නොකලේ? මෙච්චර බලයක් තියෙන අරගලයට ජංගි අරගලයට ඔය මුකුත් නොකර සාමකාමී විදිහට මේ වැඩ නවත්තන්න තිබ්බයි. කරාද නෑ. එහෙමනම් මේ අරගලේ කාගේද? ඇමරිකානුවන්ගේ. මේ අරගලේ කාගේද? චීනුන්ගේ. මේ අරගලේ කාගේද? ඉන්දියානුවන්ගේ. අපේ නෙමෙයි. උන් වෙනුවෙන් තමයි මේ රට අස්ථාවර කරන්න මුන් මේ සෙල්ලම් දාන්නේ පාරේ. මාර්තු 16 වෙනිදා බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහිල්ලා මිලින්ද මොරගොඩ නරේන්ද්‍ර මෝඩි එක නවදිල්ලි සාකච්ඡා කරනවා. අපි මුකුත් කෙරුවද නෑ? මුකුත් කෙරුවේ නෑ. අපේ උන් මෙහෙ රිලා නැටුම් නටනට වෙන වෙන බයිලා ගායනා කෙරුවා. එච්චරයි. නිකම් බොරුවට විරුද්ධයි වගේ විරෝධයේ පාමින් වෙන වෙන සෙල්ලම් කෙරුවා. උඹලා වැඩ ටික කරගෙන ඉල්ලගෙන කවරින් ෆයර් එක දෙන්න මතකනේ. අර මොන ගුණසේකරද? ජවිපේ තරුණ කල්ලි මහේක මොනවද කරේ? ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා ගිහිල්ලා මොනවද නොකලේ? මොකෝ බ්‍රසීල්ට වැඩ ටික කරගන්න ඉන්දියාවට ගිහිල්ලා. ඒ වැඩ ටික ඔක්කොම කරලා දුන්නා. මාර්තු 30 වෙනිදා බිම්ස්ටෙක් සමුළුව පැවැත්වෙනවා. විදේශ කටයුතු පිළිබඳ ඉන්දියානු අමාත්‍යවරයා එස් ජයශංකර් ආචාර්ය මෑන් ලංකාවට ඇවිල්ලා ජී.එල්. පීරිස් එක කුප්‍රකට ගිවිසුම් ගණනාවක් අත්සන් කෙරුවා. ප්‍රධානම ගිවිසුම තමයි අතර තිබෙන අපේ මුහුද ඉන්දියානු මුහුදේ අපේ කලාපයේ එහි වාටි ආරක්ෂා කරන්න තියෙන සීමාව ආරක්ෂා කරන්න තියෙන ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ಭಾರತ್ ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ඔලුවක් හයි කරනවා. කැපිටල් මහරජා පෙරලි වාර්තා කෙරුවේ. ඒ කියන්නේ දැන් නාවික හමුදාව මෙහෙවන්නේ ඉන්දියාවේ ජලකොල්ලේ සඳහා නාවික හමුදාව පාවිච්චි කරනවා. කැපිටල් මහරජා එක දිගටම අපි ගැන කතා කරනවා. දැන් යලි මේ නාවික හමුදාවට ඉන්දියානු තාක්ෂණික ඔලුවක් හයි කරනවා. කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් පෙරලි බඩපිනුම් ගගා වාර්තා කරනවා. මේ අන්තර් සම්බන්ධය කුමක්ද? අපි මේ ගැන හොයන්න ඕන. ජයශංකර් එහෙම ආපු වෙලාවේ IOC ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කෙරුවා. මොකෝ මේ අපේ ඉන්ධන සැපයුම අත්පත් කරගන්න මේ ඩොලර් හිඟේ නිසාම නෙවෙයි පෙට්‍රල් ඩීසල් භූමි තෙල් පොලිම් හදලා තියෙන්නේ. ඉන්දියාවට බල ශක්ති සැපයුම සම්පූර්ණයෙන්ම දෙන්න පුළුවන්ද කියලා බලන්න
අභ්‍යාසයක් තමයි මේ කරන්නේ මතක තියාගන්න. ඊළඟට ඔය අතරතුර ඩෙල්ෆ් නයිනතිව් අනලතිව් දූපත් තුනම බලශක්ති ව්‍යාපෘතියක් සඳහා කුප්‍රකට ගිවිසුමක් අත්සන් කරනවා. කවුද වාර්තා කරන්නේ? කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට්. දූපත් තුනක් මතක තියාගන්න. ඩෙල්ෆ් නයිනතිව් අනලතිව්. මොකද්ද මේ රට? කෑලි කෑලි උන් අල්ල ගන්නවා උතුරේ. අපි ජංගි අරගල කරනවා පාරේ. ජංගි ගලවල පොලිසි යකඩ වැටේ වනනවා. චින්තන ධර්මදාසලා. අමු හෙළුවෙන් මොනවද මේ කරන්නේ? රටට කෙලින එක. මතක තියාගන්න. මේ සියල්ල වෙන්න ඇරලා ඉන්දියාවට සියලු පංගු බේර ගන්න ඇරලා අපි දැන් කතා කරන්නේ ඉන්දියාව ගැන විතරයි. චීන ඇමරිකානු මැදිහත් වෙනම මේ සියල්ල වෙන්න ඇරලා 31 වෙනිදා මිරිහාන පුපුරුව හරිනවා. මතකනේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගය පිවිසුම බ්ලොක් කරලා ඒ මැද්දේ බස් ගිනි තියලා ඩෙඟා නටලා ඒ පසුබිම හදන්න කැපිටල් මහරජාගේ මෙහෙයුමක් තියත් තුන එක දිගටම. මතකනේ කොහුවල රැයට පන්දම් පත්තු කරන පොෂ් සෙට් එක නිකන් කොළඹ 7න් වගේ බහැලා ඉංග්‍රීසි කතා කරන ඉහළ මධ්‍යපාන්තික සෙට් එකක් බහැලා හිටියේ මතකනේ? මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි. හොයාගන්න ඕනේ කොහොමද උනේ කියලා. අන්තිමට මාර්තු 31 වෙනිදා මිරිහාන ගිනි ගන්නවා. එතෙන් සිට මේ ජංගි අරගලය මෝදු වෙන්න පටන් ගන්නවා. මැයි 1 වෙනිදා හැටන් කොටගල මැයි රැලි පැවැත්වෙනවා. මේ මැයි රැලියට තමිල්නාඩුවේ BJP සභාපතිවරයා කුප්පුසාමි අන්නමලේ සහභාගී වෙනවා. මේව ගැන අපි ඇත්ති පදමට කතා කරලා තියෙන්නේ. මෑන් කියනවා එදා මෑන් කියන්නේ කුප්පුසාමි අන්නමලේ ජයශංකර් කියන විදිහට තමයි වැඩ ටික සිද්ධ වෙන්නේ. අපිත් කරන්නේ එතුමා කියන විදිහට තමයි වැඩ ටික. එතුමා හරි දේ කරනවා. කවුද කියන්නේ? මේ BJP තමිල්නාඩු සභාපති කුප්පුසාමි අන්නමලේ. ජයශංකර් ඒ වෙනකොට GL පීරිස් එක අවශ්‍ය ගිවිසුම් ටික ගහලා මිලින්ද මොරගොඩත් එක්ක ඉතිරි වැඩ ටික කරලා බැසිල් රාජපක්ෂත් එක්ක සැලසුම් දියත් කරමින් ඉන්නේ. එතකොට මේ තමිල්නාඩු හරහා කඳුකරයට බහින එක. හරිනේ? කුප්පුසාමි අන්නමලේ. ඒත් එක්කම මෑන්ම ගෙන්නන ජීවන් තොණ්ඩමන් කම්කරු කොංග්‍රසයේ මහතැන මෑන් කියනවා රාජපක්ෂරුත් එක්ක අපි දැන් ආයෙ වැඩ කරන්නේ නැහැ. මෙච්චර කල් වැඩ කරා වැඩක් නැහැ. දැන් එපා. තරහයි. එහෙම කියනවා. ඇයි එහෙම කියන්නේ? මැයි 10 වෙනිදා අරගලය ජංගි අරගලය මෙහෙම මෙව්ව වෙනවා. සුබ්‍රමණියන් ස්වාමි ඉන්දියාවේ ඉඳලා කියනවා විදේශ හමුදා වලට මේ භයානක තත්ත්වය නිසා වාසියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ චීන හමුදාව ගැන මේ කියන්නේ. ඒ නිසා ඉන්දියානු හමුදා අපි බස්සන්න ඕන කියලා ශ්‍රී ලංකාවට ට්විටර් පණිවිඩයක් නිකුත් කරනවා. මුට්ටිය දාලා බලනවා. අපි බූරුවෝ නෙවෙයි, බූරුවෝ තමයි, බූරුවෝම නෙවෙයි නිසා වැඩේ මේ තරමට බේරුණා. සැලසුම් කරපු හැටියට සිද්ධ වුණා නම් සිදුවීම් මේ රට ගිනි අරගෙන දැනටමත් ඉන්දියානු හමුදාවට ඇමරිකානු හමුදාවට ඇතුල් වෙන්නත් අවස්ථා හැදෙන්න ඉඩ තිබුණා. හිතන විදිහටම දේවල් කරන්න මේ රටේ අමාරුයි. උදේ ඉන්න එක නෙවෙයි දවල්ට ඉන්නේ. දවල්ට ඉන්න එක නෙවෙයි රැයට ඉන්නේ. හරිනේ? අපි වගේ හිටපු ගමන් නිකන් චොර වෙච්ච જાතියක් වරත්පත් වෙනවා. ඒ චොරකමම තමයි අපි බේරගන්නේ. ඒ වෙනම සබ්ජෙක්ට් එකක්. ඊළඟට දැන් මේ සියල්ල මැද්දේ මැයි 10 වෙනිදා මෙහෙම වෙනකොට මැයි 12 වෙනිදා රනිල් දිවුරුම් දෙනවා. රනිල් දිවුරුම් දෙනකොට අන්න අර රහස ජීවන් තොණ්ඩමන් මෙන්න අපේ සහාය කියලා ට්විටර් පණිවිඩයක් දෙනවා. ඇයි මේ ඉන්දියාවේ පණිවිඩය, තමිල්නාඩුවේ පණිවිඩය ජීවන් තොණ්ඩමන් හරහා BJP වෙනුවෙන් අපට කියනවා. වැඩිම උද්දාමයටපත් වෙන්නේ කැපිටල් මහරජා. ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට්, මීඩියා ඒජන්ට්. මේ 21 වෙනිදා මාලදිවයින ඉන්න හිටපු ජනාධිපතිවරයා, කතානායකවරයා වර්තමාන මොහමඩ් නෂීඩ් එනවා. කට්ටිය කියන්නේ මෑන්. ඉන්දියාවේ සමහර මාධ්‍ය කියනවා රාජපක්ෂලා බේරගන්න හොරාට මාලදිවයිනට ගෙනියන්න මෑන් ආවා කියලා. නෑ, එසේ විය නොහැකි. මෑන් ඉන්දු ශාන්තිකර කලාපීය කළු මෙහෙයුමේ තරවුකරුවෙක්, ඉන්දියානු ඇමරිකානු ඒජන්තවරයෙක් හැටියටයි එන්නේ. ඉඩම් ටික කොල්ල කාලා ඉතිරි වැඩ ටික කරන්න තමයි මෑන් එන්නේ. මෑන් භයානක පුද්ගලෙක්. අපේ වගේම පෙනුමක් තියෙන පුද්ගලෙක්. පාරක ගියත් හොයාගන්න බෑ දන්නේ නැති කෙනෙකුට. දැන් මෑන් ලංකාවේ ඉන්නවම හිතේ. දන්නේ නැහැ. දින 4කට කියලා ආවි ඉන්නත් ඉඩ තියෙනවා. මෙහි පදිංචි වෙන්නත් ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ. මෑන් ඉන්නේ කෙලින්ම ඉන්දියාව වෙනුවෙන්, ඇමරිකාව වෙනුවෙන්, චීනුත් එක්කත් සහයෝගයෙන් වැඩ කරමින් රටට කෙලින්න. හොඳට මතක තියාගන්න.
දැන් මැයි 23 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තුන්වෙනි වතාවට කියන්නේ තුන්වෙනි අධීර හැටියට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිසංවිධානය කරනවා. අධීර තුනක් තුන්වෙනි අධීරයේදී මෙන්න යලිතතාවක් දීවර අමාත්‍යවරයා හැටියට ඩග්ලස් දේවානන්දන් පත් කරනවා. මොකෝ ඩග්ලස් දේවානන්දන් තමයි ඉන්දියාවත් එක්ක සහයෝගයෙන් වැඩ කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ දීවරය හුරතල් කරමින් ඉන්දියාවට උතුරු මුහුද කොල්ල කන්න වටපිටාව සකස් කරන්නේ. ඒ නිසා ඔහුට යලිතතාවක් ගෝඨා වැඩි බාර දෙනවා. පලාලි ගුවන් තොටුපොළ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික යාබද වරාය ඩෙල්ෆ් නයිනතිව් අනලතිව් දූපත් මන්නාරම් දීවර වරාය ඇතුළු තවත් දීවර වරායවල් අපි නොදන්න මට්ටමේ ඒවා දැනටමත් ඉන්දියාව කොල්ල කන්න සූදානමින් ඉන්නවා. යාපනයේ නගරේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවලා තමන්ගේ සලකුණ තිබ්බා. දැන් කච්චතිව් දූපතට කෙලින්න තමයි සූදානම්ෙන්. උතුරු මුහුද දැනටමත් අත්පත් කරගනිමින් ඉන්නවා. ආදම්ගේ පාලම ගොඩනගා ගන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. අර කලින් කිව්වේ මිලින්ද මොරගොඩගේ අමුතු සාකච්ඡාවක් ගැන. එහි බලශක්ති මහයුත් එක්ක ඒ කතාවේදී කියවුණා අපට 365 දින කාලයටම විදුලිය ලබා දෙන්න රැහන් පද්ධතියක් එළුවොත් හොඳයි කියලා ආදම්ගේ පාලම දිගේ ගොඩබිම් මාර්ගයක් හදාගන්න හදන්නේ අයියලා. ඔබ හිතන්න මුන් මොක්කුද අපේ රටට කෙලින්න හදන උපක්‍රම. එහෙම කතාවකුත් තියෙනවා මැද්දේ. දැන් මේ සියල්ල මැද්දේ ඊටම පැහැදිලි ඉන්දියාව අපිව කොල්ල කන්න හදන්නේ. බියරුතරුවේ කතාව. ඉන්දියාව කියන්නේ යලි ඇමරිකාව. ඉන්දියාවට අවශ්‍ය සීකිම් රාජ්‍ය වගේ ශ්‍රී ලංකාව උන්ගේ ප්‍රාන්තයක් බවට පත් කරගන්න. එතෙක් උතුරු කරේ අල්ලගන්න. ගුවනින් මුහුදෙන් ගොඩබිමින්. ඒ සියල්ල දැන් කරමින් තියෙන අපේ පරයන්ට පරට්ටයන්ට කිසිම තේරුමක් නැහැ. ජංගි අරගලයේ දෙන එකෙකුටවත් මේක අදහසක් නැහැ. දන්නේ නැති බව දන්නෙත් නැහැ. ඒ අනුව ඊටාම භයානක තැනක රට තියෙන්නේ. නරේන්ද්‍ර මෝඩිලා එස් ජයශංකර්ලා සුබ්‍රමණියම් ස්වාමිලා එම්.කේ. ස්ටැලින්ලා කුප්පුසාමි අන්න මලෙයිලා මිලින්ද මොරගොඩ ගෝඨා රනිල් එක්ක රටට කෙලිනවා. දැන් රනිල් ගෝඨත් එක්ක එකතු වෙලා විජේදාසගේ කරපිටින් 21 ගෙනල්ලා විධායක ජනාධිපති ධුරයට ගහලා රාජ්‍ය බිඳින්න හදන්නේ. ඒ සියල්ලමත් කරමින් තියෙනවා. ඊට කවරින් ෆයර් දෙමින් දැන හෝ නොදැන දැන සහ නොදැන අනුග්‍රහය ආශිර්වාද ලබා දෙමින් පාරේ අරගලයේ යෙදෙනවා. ජංගි අරගලයේ යෙදෙනවා. රිලා නටුම් නටනවා. අනුර කුමාර දිසානායකලා ලාල් විජේනායකලා හරිනි අමරසූරියලා කුමා ගුණරත්නම්ලා වසන්ත මුදලිගේලා ජෝසප් ස්ටාලින්ලා අර ස්ටැලින් වගේ නෙමෙයි අපේ ස්ටැලින් රටේ ජාතියේ රාජ්‍ය පවට උපන් පව කියන්නේ දේශපාලන අර්ථයෙන් තරවුකාරයෙක් ජෝසප් ස්ටාලින්ලා සමන් රත්නප්‍රියලා රවි කුමුදේශ්ලා ජගත් මනුවර්ණලා සමනලි ෆොන්සේකලා යහාලි සංගක්කාරලා දමිතා අබේරත්නලා දුලිකා මාරපනලා 60 හුටාමාරක් එහෙම ලයිස්තුවක් ජංගි අරගලේ නියැලෙමින් රටට කෙලින්න චීනුන්ට ඇමරිකානුවන්ට ඉන්දියානුවන්ට සහාය ලබා දෙනවා. දැන හෝ නොදැන දැන සහ නොදැන සමහරු අවංකවම විම්මට්ටමේ අතේ තියෙනවත් වියදම් කරලා මොනවා හරි කරන්න උත්සාහ කරනවත් ඇති. නොදන්න දේශපාලනය කරන්න ගිහිල්ලා වරිගෙන අහගන්න හදන්නේ. රට රාජ්‍ය ජාතිය සියතින් බෙල්ල මිරික ගන්න හදන්නේ. හරිනේ අද දවසට මේ පමණයි. බොහෝ දේවල් ඔබට කිව්වා. කෙටියෙන් කියන්න උත්සාහ කරුවා කාලය ටිකක් වැඩිපුර ගියා. හැබැයි ඉන්දියාව දිහා ඇහැ ගහගෙන බලාගෙන ඉන්න. කොහේ ඉන්නද? ඉන්දියානු කසි කබල් ටෙලිනාට්‍ය අපේ වැඩි හිටියෝ නොකා නොබි බලන්නේ. ජනමාධ්‍ය ආයතන ඉන්දියානු ටෙලිනාට්‍ය ගෙනල්ලා අපේ ඌ පිස්සු වට්ටලා මනෝභාවයේ ඉන්දියානුකරණය කරලා තියෙනවා. ඉන්දියානු චිත්‍රපට වෙනම ඉන්දියානු ගීත ඇහෙනකොට අපිව නැට වෙනවා. ඇත්තනේ. සංස්කෘතික ආක්‍රමණයක් කරමින් ඉන්නවා. ඒ නිසා අපි ඉතාමත්ම කල්පනාවෙන් මේ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන. අපේ අම්මා අපේ ආදරණීය මව්බිම අනතුරේ